समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दिशो दिशं यं तं कैरा वीरिवापनवीरिणं मिच्छापनिहितं चित्तं पापियोनं ततो खरेति श्रद्धावंत पिन्नतुनी තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝ සත වෙත අනන්ත කරුණාවෙන් දෙසූ ශ්‍රී සද්ධර්මය පින්වන්ත ඔබ ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොතයි. අද මේ දේශනාව ලෝකේ පුරාම කොතනක හරි ධර්ම ශ්‍රවණයට කැමැත්තෙන් සිටින සදහැවතුන් වෙනුවෙන් ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කරන්නේ රත්නපුර ගිලීමලේ ඉඳුරුව පදිංචි පින්වත් ආනන්ද පියරත්න මහත්මාණන් ඇතුළු ඥාති පිරිස විසින්. පින්වත්නි, මේ ලෝකයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම දුර්ලභවයි. මේ ලෝකයේ බුදුවරයන් වහන්සේලා නොමැතිව කල්ප පින්වතුනේ 200 එක පෙළට ගත වෙන අවස්ථා නැතුව නෙවෙයි. බුදුවරයන් වහන්සේලා පහළ වෙන කල්ප දෙකක් අතර අවම කාලේ බැලුවත් පින්නතුනේ මහා කල්ප 30ක් පමණ තියෙනවා. ඒ තරම්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම පින්නතුනේ දුර්ලභයි. එසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ ඊටාම දුර්ලභව පහළ වුණත් පහළ වෙලා පින්නතුනේ
අනන්ත සත්වයාට සංසාර දුකෙන් ඈතර වීමට ධර්මය දේශනා කළත් ඒ ධර්මය පින්නතුනේ අහන්න ලැබෙන්නේ මේ ලෝකේ කොච්චරනම් සුළුතරයකටද? කොච්චරනම් සුළුතලයකටද? ඒ ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන ප්‍රමාණයත් නොලැබෙන ප්‍රමාණයත් බලපුවම පින්නතුනේ මේ ලෝකේ බුදුමුවින් වදාළ බණපදය අහන්න ලැබෙන්නේ තාමත්ම සුළුතරයකටයි. බොහෝ දෙනෙකුට ලෝකේ බුදුමන පදයක් අහන්න ලැබෙන්නේ නැහැ. පින්නතුනේ සසර කරන කර්ම හේතුවෙන් සතර අපා දුක්වලට වැටිලා හිටියොත් ඒ සත්වයාට පින්නතුනේ මේ ධර්මයේ ප්‍රතිඵලයක් ඒ මොහොතේ ලබන්න බැරි වෙනවා. ඒ වගේම අසඤ්ඤ සත්වයන් ආදී වූ අභව්‍ය ස්ථානයකටපත් වෙලා තිබුණොත් එවන් තැනකදීත් පින්වතුනේ බුදුවරු ලෝකේ පහළ වෙලා නිවන පිණිස ධර්ම දේශනා කළත් ඒ ධර්මයෙන් ප්‍රතිඵල නෙලන්න බැරි වෙනවා. මනුස්ස ලෝකේ උපත ලැබුවත් පින්වතුනේ උත්පත්තියෙන්ම දෙසවන බිහිරී නම් ඒ මනුස්සයාටත් පින්වතුනේ තථාගත බුද්ධ වචනය අහන්න අවස්ථාව නැති වෙනවා. ඒ විතරකුත් නෙවෙයි, බණ ටික අහගත්තත් ඒ කියන බණ ටික අහලා තේරුම් ගන්න බැරි මානසික වටපිටාවක් නම් තියෙන්නේ. අන්නේ පුද්ගලයාටත් පින්නතුනේ මිනිස් රුවක් තිබූ පමණින් ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිගත පවුලක ඉපදුනොත් ඒනුත් පින්නතුනේ ධර්මාවබෝධයට දහමේ පිළිවෙත් පුරා ගැනීමට ලැබෙන අවස්ථාව නැති වෙලා යනවා. පින්නතුනේ මේ කීවේ පින්නතුනේ කීපයක් පමණයි. මොන තරම්නම් අවස්ථාවක් පින්වත්නි බොහෝ දෙනාට ගිලිහෙනවද මේ බණ ටික අහන්න පිළිවෙත් පුරන්න. ඊටාම සුළුතරයක් දෙනාටයි මේ ධර්ම ලාභයට අවකාශ ලැබෙන්නේ. දැන් ඒ දුර්ලභ ඊටා දුර්ලභ වූ පරම දුර්ලභ වූ අවස්ථාව ඔබට මට ලැබිලා තියෙනවා. එසේනම් ධර්මයේහි අප්‍රමාදීව පිළිවෙත් පුරා ගැනීමයි වහවහා කළ යුතුව තිබෙන්නේ. පින්වත්නි, මේ දේශනාවේ සියලු පින් අනුමෝදනාවන් අපි දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට ඉඩ තබමින් දේශනාව ආරම්භ කරමු. දේශනාවේ දායකත්වයේ දරන පින්වන්ත සත්පුරුෂ පිරිසටත් එමෙන්ම ශ්‍රද්ධාවෙන් බණ අහන ලොව පුරා ඉන්න සෑම සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කරගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ මාතෘකා කළේ සූත්‍ර දේශනාවක්. මාතෘකා කළේ ගාථා රත්නයක්. කුද්දක නිකායේ සඳහන් වෙන. පින්වත්නි, කුද්දක නිකාය කියන්නේ පොත් 15ක එකතුවක්. ඒ 15න් එකක් ධම්මපද පාළිය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ධම්මපදය. එතකොට ධම්මපදය හඳුන්වන්න පින්නතුනේ අපි විශේෂ නාමයක් පාවිච්චි කරනවා. ඒ තමයි බෞද්ධයාගේ අත්පොත කියලා කියනවා පින්නතුනේ ධම්මපදයට. ඇයි බෞද්ධයාගේ අත්පොත කියලා කියන්නේ? පින්නතුනේ පෙර
බොහෝ දෙනාගේ නිවෙස්වල පින්නතුනේ තිබුණත් දුරකථනයක් අපි එකට කිව්වා ලෑන්ඩ් ෆෝන් කියලා. පින්වත්නි, ඒ කියන්නේ රැහන් ඔස්සේ සම්බන්ධතාවය පවත්වන්නේ. ඒ දුරකථනයේ ස්වභාවය තමයි අපිට ඕන තැනට ඒ දුරකථනය අරගෙන යන්න බෑ. ඒ දුරකථනයේ තියෙන තැන අපි හිටියොත් අන්න එතනදී අපිට එහි ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන තැනට දුරකථනය අරන් යන්න බෑ. දුරකථනයේ තියෙන තැන තමයි අපිට රැඳෙන්න වෙන්නේ එහි ප්‍රයෝජනෙ ගන්නට නම්. හැබැයි පසු කාලීනව අපි හැමෝම අතට ආව පින්නතුනේ ලෑන්ඩ් ෆෝන් එකකින් ගිලිහිලා හෑන්ඩ් ෆෝන්. ඇයි හෑන්ඩ් ෆෝන් කියලා කිව්වේ? නිරන්තරවම පින්නතුනේ අපි කොතනක ගියත් මොනවා කළත් හැම වෙලාවකදීම අපි අතේ තබාගෙනම පරිහරණය කරන නිසා පින්නතුනේ හෑන්ඩ් ෆෝන්. එතකොට එහි අවශ්‍ය ඕනම වෙලාවක ඕනම තැනකදී පින්නතුනේ අපිට එහි ප්‍රයෝජනය හැමතුම ගන්න පුළුවන්. ඒකයි හෑන්ඩ් ෆෝන් කිව්වේ. එහෙනම් බෞද්ධයාගේ අත්පොත කියලා කිව්වේ ඇයි? ධම්මපදයට බෞද්ධයෙකු විසින් අද නම් හෑන්ඩ් ෆෝන් එක වගේ නිරන්තරව ළඟ තබා ගනිමින් නිරන්තර පරිහරණයක තබාගත යුතු පුස්තකය නිසා තමයි ධම්මපදයට බෞද්ධයාගේ අත්පොත කියලා කිව්වේ. කුමක් නිසාද? ධම්මපදයේ තුල පින්නතුනේ ඔබේ ජීවිතයේ සෑම අවුලකටම වියවුලකටම ගැටලුවකටම අර්බුදයකටම ධර්මානුකූල පින්වත්නි මඟ පෙන්වීම ධම්මපදයේ තියෙනවා. වග්ග 26ක් යටතේ. හැබැයි අවාසනාවකට කාරණේ වුණේ පින්නතුනේ අවුරුදු 60 70 80 වෙච්ච අයගේ පවා පින්නතුනේ අතට හෑන්ඩ් ෆෝන් එක ආව හැම තැනදීම. නමුත් පින්නතුනේ අවුරුදු 60 70 80 අයගේ අතටවත් අඩුම තරමේ ධම්මපදය තවදුරටත් අත්පොත වුණේ නැහැ. ඒ නිසා අපිට කෙලෙස් වැඩි වෙන්න කෙලෙස් පින්වත්නි දියුණු වෙන්න අර්බුද වැඩි වෙන්න කරුණු හැදුනා. හැබැයි පින්වත්නි ඒ අර්බුද හැදෙනකොට ඒ අවුල් හැදෙනකොට ඒ අවුල ධර්මානුකූලව ලිහා ගන්න විසඳ ගන්න අපි අතේ ධම්මපදය අද නැහැ පින්වතුනි. ඒ නිසා ආපහු වාරයක් ධම්මපදය නම් වූ බෞද්ධයාගේ අත්පොත නිරන්තර පරිහරණයකට පින්නතුනේ ඔබ අපි නැවත පැමිණිය යුතුමයි. ජීවිතයේ අපිට වරදින්න පුළුවන්. හැබැයි වැරදිච්ච පාරේ හුඟක් දුර යන්න හොඳ නැහැ පින්නතුනේ. ඒ නිසා මේක ලොකු වැරදිල්ලක්. ලොකු වැරදිල්ලක් අපි අතේ තිබුණා නම් පින්නතුනේ අද ධම්මපදයේ නිරන්තර පරිහරණයට මේ කියන්නේ කඩේ ගියත් පොළට ගියත් හැම තැනම ධම්මපදේ අරගෙන යන්න කියන එක නෙමෙයි. මේ කියන්නේ පින්නතුනේ නිරන්තරව පුළුවන් හැකි හැම අවස්ථාවකදීම පින්නතුනේ ධම්මපදයේ අර්ථ සහිතව අපි තේරුම් ගන්න වටහා ගන්න නුවණින් විමසා ගන්න අය බවට අපිපත් වුණා නම් සැබවින්ම අද ඔබේ ජීවිත මීට වඩා සතුටින් සැනසෙල්ලෙන් ගෙවන්න තිබුණා. ධර්මයේ තුලින් නිසි නිවැරදි මඟ පෙන්වීම ලබාගෙන එනිසා ඔබ ධම්මපදයක් අරගෙන දිනකට එක ගාථාව ගානේ හරි දින දෙකකට එක ගාථාව ගානේ හරි ඔබට ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් සැබවින්ම ඔබ ඔබේ ජීවිතය තුල ජය ගන්න කෙනෙක්. මේක කළ නොහැකි දෙයක්ද? කළ හැකි දෙයක්. ඔබේ දරුවන්ට දෙන්න තියෙන උතුම්ම දායාද හැටියට පින්නතුනේ දෙන්න බැරිද මේ මඟ පෙන්වීම? ධම්මපදේ දුන්නට විතරක්ම මදි. ඒ ධම්මපදේ අධ්‍යයනය කිරීමේ මඟ පෙන්වීම ඔබ තුලින් දරුවන්ගේ පරපුරට දරුවන්ගේ ලෝකෙට දෙන්න
සිතක් හරි පහල කරගන්නවා නම් ඒකත් ලොකු ලාභයක්. මේ ඔබට කළ හැකි දේ එහෙත් අපෙන් ගිලිහී තිබෙන දේ. ඒකයි සඳහන් කළේ අපිට වරදින්න පුළුවන්. හැබැයි වැරදුණු පාරේ හුඟක් දුර යන්න එපා කියලා. ධම්මපදය බිම තියපු එක, ධම්මපදය අත්පොත කරගත්තු නැති එක අපිට වැරදිච්ච ලොකු වැරදිල්ලක්. හැබැයි මේ පාරේ තව එහාට යන්න එපා. ඉතින් ධම්මපද පාළියේ වග්ග 26ක් තියෙනවා. ඒ වග්ග 26න් චිත්ත වග්ගය කියලා වර්ගයක් තියෙනවා. මේ චිත්ත වර්ගයේ සඳහන් වෙන ගාථා රත්නයක් තමයි පින්නතුනේ දේශනාවට මාතෘකා කළේ. දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. මේ ගාථාව බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න හරි අපූර්ව නිදානයක් තිබුණා. හේතුවක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න සමය. සවැත් නුවර අනාථපිණ්ඩික මහසිටුතුමා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකතුමා. එතුමා සෝවාන් ඵලයට පැමිණිලයි හිටියේ. ඒ සෝවාන් ඵලයට පත්වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමා මරණින් මත්තේ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා හැටියට පින්නතුනේ දෙව්ලොව උපත ලැබුවා. මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ මුළු මහත් ගව සමූහයා බලාගන්න රැකගන්න එක ගෝපාලෙක් හිටියා නන්ද කියලා. එතකොට මේ ගෝපාලෙක් කිව්වම මේ ගවයන් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් බලාගන්න කෙනෙක් නෙවෙයි. දුගියෙක් මගියෙක් යාචකයෙක් නෙවෙයි. ඊටාම ධන සම්පatti බිච්ච එදා මිනිස්සුන්ට පින්වතුනේ ගවයන් දහස් ගණන් තමයි හිටියේ. ඒ තරම් විශාල ගව සමූහයක් රැකගෙන වාසය කරන කෙනෙක් තමයි නන්ද ගෝපල්ලා. බොහෝම හොඳට ධන සම්පatti බිච්ච කෙනෙක්. හොඳට භවභෝග සම්පත් තිබුණු කෙනෙක්. ඉතින් මේ නන්ද ගෝපල්ලා නොඑක් විට විටින් විට පස්ගෝ රසයේ ගිහිල්ලා අනාථපිණ්ඩික සිටුතුමට දෙනවා. දැන් ওই ගෝපල්ලා මුල් කරගෙනත් ගෝපල්ලා උපමා කරගෙනත් දේශනාවේ හරිය ලස්සන ගාතාවක් තියෙනවා. බහුම් පිචේ සහිතං භාසමානෝ න තක්කරෝ හෝති නරෝ පමත්තෝ ගෝපෝව ගාවෝ ගණයන් පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති. බුදුහාර පෙන්නනවා බහුම් පිචේ සහිතං භාසමානෝ. සහිතං කියලා කිව්වේ බුද්ධ වචනයට. බුද්ධ වචනයේ බොහෝ සෙයින් අනුන්ට කිව්වත් හැබැයි න තක්කරෝ හෝති නරෝ පමත්තෝ නරෝ ප්‍රමාදී වූ මිනිසයා න තක්කරෝ ඒක පිළිපදින්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ අනුන්ට කියන්න පුළුවන්. හැබැයි අනුන්ට කිව්වට ප්‍රමාදී කෙනා අනුන්ට කිය ඉන්නවා. හැබැයි තමන් පිළිපදින්නේ නැහැ. අන්න ඒ අඥාන ප්‍රමාදී මිනිසයාට වෙන වැඩක් කිව්වා. මොකද්ද? ගෝපෝව ගාවෝ ගණයන් පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති. අනුන්ගේ හරක් බලන ගෝපල්ලා වගේ කිසිම ඵලයක් ලබන්නේ නැහැ කිව්වා. දැන් අනුන්ගේ ගවයන් බලන ගෝපල්ලට කිරිදීගි තෙල් වෙනරු මෝරු කියන පස්ගෝ රසය ලැබෙන්නේ නැහැ. ඒ ටික ලැබෙන්නේ කාටද? ඒ ගවයන්ගේ හිමිකාරයට, අයිතිකරුවට. බුදුහාමුදුරුවෝ ඒක තමයි මෙතනදී උපමාවට ගත්තේ. බොහෝ සෙයින් අනුනට කිව්වා වුණත්, අනුන්ට අවවාද කළා වුණත්, අනුනට අනුශාසනා කළා වුණත්, අනුනට මඟ පෙන්වුවා වුණත් හැබැයි ඒ දේවල් තමන්ගේ ජීවිතය තුලින් නැත්තම් ප්‍රතිපත්තිමේ වශයෙන්
අන්න ඒ ප්‍රමාදී මිනිස්සයා අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වගේ කිසිත් ඵලයක් ලබන්නේ නැතුව මැරෙනවයි කිව්වා. පින්වතුනි, ඒක හොඳට තේරෙනවනේ. ප්‍රශ්න අනුන්ගේ වෙන තාක්කල් අපිට හොඳ උත්තර තියෙනවා. ප්‍රශ්න අනුන්ගේ වෙන තාක්කල් අපිට ඕන තරම් සූත්‍ර ධර්මකාරණා මතක් වෙනවා අනුන්ගේ හිත් හදන්න. එහෙත් අනුන්ගේ හිත් හදන්න සූත්‍ර වලින් කරුණු කිය අනුන්ගේ හිත් හදන්න අහපු බණ මතක් කර කරුණු කියලා දීපු බොහෝ අයට ඒ ප්‍රශ්න තමන්ගේ වෙච්ච දවසට පින්නතුනේ සිහිනුවණක් නැතිව යනවා. එකඳු සූත්‍රයක්වත් මනසට නගා ගන්න බැරි වෙලා යනවා. අහපු එකඳු ධර්ම දේශනාවක ධර්ම කාරණයක්වත් ඒ අයට නිදුකින් මනසට නගා ගන්න බැරි වෙලා යනවා. එතනදී ඒ කාරණයෙන් ඔහු අසමත්. ඒ කාරණයෙන් ඔහු අසමත්. පින්වත්නි, ඒ නිසා ධර්මය දැනගෙන අනුනට කිව් ප්‍රමාණයෙන්ම අනුනට අවවාද කළ ප්‍රමාණයෙන්ම පින්නතුනේ සෑහීමකටපත් වෙන්න බෑ. හැම වෙලාවෙම තමා තුලින් පින්නතුනේ ප්‍රතිපත්ති පිරෙන්න ඕන. හැබැයි අප්පම්පිචේ සහිතං භාසමානෝ, අනුනට මහ ගොඩක් කිව්වේ නැති වුණාට, අනුනට කියමින් අවවාද කරමින් අනුශාසනා කරමින් හිටියේ නැති වුණාට, නමුත් යම් කිසි පුද්ගලයෙක් තමා තුළින් ඒක පිළිවෙත් වශයෙන් පුරනවා නම් අන්නේ මිනිස්සයාට වෙනවා කිව්වේ මොකද්ද? තමන්ම ඒ ඵලය ලබනවයි කිව්වා. තමන්ම ඒ ඵලය ලබනවයි කිව්වා. ඒ නිසා මෙතනදී පින්වතුනේ ඔබ හොඳට තේරුම් ගන්න බුදුහාඳුරෝ කළ අවවාදය අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා. තමන්ම තමන්ට පිහිට කරගෙන වාසය කරන්න, වෙනත් පිහිටක් නම් සරණක් නම් නැහැ. පින්වත්නි, ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයකින්ම අපිට මග කිව්වේ අපිව උනන්දු කළේ පින්වත්නි නොපමාව කුසල් සපුරා ගන්න, නොපමාව පිළිවෙත් පුරා ගන්න. මේ හැම දේශනාවකින්ම උන්වහන්සේ උත්සාහ කළේ අපිට රිද්දන්න නෙවෙයි, උන්වහන්සේට උවමනා කළේ අපිට සංවේගය උපද්දවන්න. අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වෙන්න එපා කිව්වේ රිද්දන්න නෙමෙයි, සංවේගය උපද්දවන්න. ඒ සංවේගයෙන් ඔබේ මේ ශාසනික පිළිවෙත් පුරන මග ආරම්භ කරගන්න ඕන නිසා. ඒ නිසා බුදුවරු ඔබට පුදුම විදිහට අනුකම්පා කළා. බුදුවරු මට පුදුම විදිහට අනුකම්පා කළා. බුදුරජාණන් වහන්සේ ඔබට පුදුම විදිහට අනුකම්පා කළා නම් ඒ අනුකම්පාවෙන් නැවතුනේ නෑ. උන්වහන්සේ ඔබට අනුකම්පාවෙන් ඔබ වෙනුවෙන් කළ යුත්තේ කළා. බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කළා නම් ඒ අනුකම්පාවෙන් නතර නොවි මා වෙනුවෙන් කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පිරිනිවනට පෙරම කළා. දැන් තිබෙන්නේ ඔබට මට එක දෙයයි. බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් කළ යුත්තේ කළා කියන එක දැනගෙන දැන් ඔබට අනුකම්පා කරන්න ඕන කාලේ. දැන් මම මට අනුකම්පා කරගන්න ඕන කාලේ. පින්වත්නි, ඒ නිසා ධර්ම මාවතේ පමා නොවි පින්වත්නි පිළිවෙත් පුරා ගන්න. ඉතින් මේ නන්ද ගෝපල්ලා බොහෝම ධනවතෙක්, විටින් විට පින්වතුනේ පස්කෝ රසය අරගෙන ගිහිල්ලා අනාථ පිණ්ඩික සිටුතුමට දීලා එහෙමම නන්ද ගෝපල්ලා යනවා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා නොඑක් විට
බුදුරජාණන් වහන්සේගෙන් පින්නතුනේ බණ අහනවා. කීප වාරයක්ම බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි මහා සංඝරත්නයේ එක ඔබ වහන්සේ අපේ ගෙදරට වැඩම කරන සේක්වා කියලා ආරාධනත් කළා. සැලකිය යුතු කාලෙක ඉඳලා නන්ද ගෝපල්ලා පින්නතුනේ මේ විදිහට ආරාධනා කළත් ගෙදරට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ වැඩියේ නැහැ. කුමක් නිසාද වැඩියේ නැත්තේ? ඒ කාලයේ වෙනකොට නන්ද ගෝපල්ලාට ධර්මය අවබෝධ කරගන්නට තරම් නුවණ තවමත් මුහුකුරා ගිහින් තිබුණේ නැහැ. මුහුකුරා ගිහින් තිබුණේ නැහැ. එතකොට බලන්න දානයට වඩින්න කියලා ආරාධනා කළා වුණත් බුදුහාමුදුරුවෝ වැඩියේ නැහැ. නන්ද ගෝපල්ලාට ධර්මය අවබෝධ කරගන්නට නුවණ මුහුකුරා ගිහින් නැති නිසා. එතකොට බලන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කිසිම වෙලාවක ශ්‍රාවකයාගෙන් දායකයාගෙන් ප්‍රත්‍ය බලාගෙන පින්නතුනේ ඉඳපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේට උවමනා කළේ තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් ගැලවීම නිදහස් වීම පමණයි. එසේ නොවෙනවා නම් ධර්මාවබෝධයට ප්‍රඥාවේ ප්‍රමාණත්වය කියන එක පැත්තකින් තියලා උන්වහන්සේට දානේ පිළිගන්න තිබුණා. එහෙත් උන්වහන්සේ දානයට වැඩම කළේ නෑ පින්නතුනේ. ධර්මාවබෝධයට තිබෙන නුවණ තවමත් මුහුකුරා ගිහින් නැති නිසා. කොච්චර ලස්සනයිද? ඉතින් මෙහෙම කාලයක් පින්නතුනේ නොඑක් විට නන්දගෝපල්ලා ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේක දහම් කරුණු කතා කරනවා. ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම දේශනාවන් හොඳට අහගෙන ඉන්නවා. පින්නතුනේ මෙහෙම අහගෙන ඉඳලා කාලයකට පස්සේ වුණ තවත් දවසක් නන්දගෝපල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂු මහා සංඝරත්නයේ ඔබ වහන්සේ මගේ ගෙදර දානෙට දින 7ක් පුරාවට දානෙට වැඩම කරන සේක්වා. පුරා දින 7ක් භාග්‍යතුන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට මම දානේ පූජා කරන්න සූදානම්. අන්න ඒ වාරයේ තථාගත බුදුරජාණන් වහන්සේ පින්වතුනේ ඒ ආරාධනාව නිහඬ බවින් යුක්තව පිළිගත්තා. දවස් 7කට එක දිගට දවස් 7ක් දානේ පූජා කරන්න. පින්වතුනේ පසුදා ඉඳන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය නන්ද ගෝපල්ලාගේ ගෙදර පින්වතුනේ දානයට දින 7ක් තිස්සේ වැඩම කළා. දවස් 7ක් ඊටාම ප්‍රණීත විදිහට පින්වතුනේ දන් දුන්නා. එදා ප්‍රණීත දානයක් තමයි පින්වතුනේ මේ ගිතෙල් මිශ්‍ර බත. ඊටාම මෘදු, ඊටාම සියුම් ප්‍රණීත ආහාරයක්, සැපවත් ආහාරයක්. ඉතින් මේ විදිහට ගිතෙල් ආදිය මිශ්‍ර කරලා හදපු කිරිබත් ආදී නොඑක් දේවල් වලින් පින්වතුනේ මේ ගෝපල්ලා හිතේ හැටියට බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට උපස්ථාන කළා, සත්කාර කළා. 7 වෙනි දවසේ අවසානයේ පූජා කරන සිවුරු පුද පිරිකර ආදියත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයට පූජා කළා. අවසානයේ බුදුරජාණන් වහන්සේ දන් වළඳලා සුදුසු ධර්ම කතාවකින් පින්වතුනේ මේ ජීවිතයේ අනියත භාවයත් පෙන්වමින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා පින්වතුනේ නන්ද ගෝපල්ලාට. දේශනාව අවසන් වෙනකොට නන්ද ගෝපල්ලා පින්වතුනේ නියත පරායන වූ සෝවාන් ඵලයේ පිහිටියා. සෝවාන් ඵලයට පත්වෙද්දී මේ සෝවාන් ඵලය පින්නතුනේ යං කිංචි සමුදය ධම්මං සබ්බං තං
නිරෝධ ධම්මන්ති විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදී. මේ සෝවාන් ඵලය පින්වත්නි අවබෝධ වෙන ආකාරය, අවබෝධ වෙන හැටි, අවබෝධ වීමේ ලක්ෂණය තමයි මොකද්ද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතු ප්‍රත්‍යංගින් හටගත්තාද එසේ හටගත්තා වූ සියලු ධර්මයෝ නිරුද්ධ වෙනවා කියන කාරණේ පින්නතුනේ අවබෝධයට නැගීම් වශයෙන් උයි මේ සෝවාන් ඵලය කියන එක සාක්ෂාත් කරන්නේ. ඒක තමයි ලක්ෂණය. කෙලෙස් මල නැති, කෙලෙස් දූවිල්ල නැති පිරිසිදු ධම්මැස පහළ වුණා. ධම්ම චක්කුං උදපාදී ධම්මැස පහළ වුණා. එතකොට මේ සෝවාන් ඵලය ලබන්නේ සාක්ෂාත් කරන්නේ තින්නම් සංයෝජනානම් පරික්ඛයා. අවනිපාත ධම්මෝ නියත සම්බෝධි පරායනෝ කියලායි විස්තර කරන්නේ. සංයෝජන ධර්ම තුනක් පින්වත්නි සහ මුලින්ම නැති වෙනවා. මොනවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනත්‍රය. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන තින්නම් සංයෝජනානම් පරික්ඛයා. මේ සංයෝජන ධර්මයන් තුන පරික්ඛයා මුළුමනින්ම ක්ෂය වීමෙන්, නැතිවීමෙන්, දුරු කිරීමෙන් සෝවාන් වෙනවා. එසේ සෝවාන් ඵල පැමිණි වූ ශ්‍රාවකයා, ආර්ය ශ්‍රාවකයා පින්වතුනේ අවිනිපාත ධම්මෝ, ඒ කියන්නේ සතර අපායට නොයන සුළු බවක රැකවරණයක් ලබනවා. ඒ කියන්නේ සතර අපායේ වැටෙන්න හේතු නැහැ. සතර අපායේ වැටෙන්න හේතු නැහැ පින්වතුනේ. ඒකයි රතන සූත්‍ර දේශනාවේ කිව්වේ පින්වත්නි, චතුහපායේ හිච විප්පමුත්තෝ කියලා. සතර අපායෙන් විමුක්තයි, සතර අපායෙන් මිදිලයි සෝවාන් විචාර ශ්‍රාවකයා වාසය කරන්නේ. නියතෝ සම්බෝධි පරායනෝ කියන්නේ ඒකාන්ත කොට නිවන අරමුණු කරගත්තා වූ ගමනකමයි සෝවාන් විචාර ශ්‍රාවකයා යන්නේ. සෝතාපන්න කියන්නේ නිවන කරා යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් දිය පහරට බැස්සා කියන කාරණයයි. එතකොට දැන් පින්වත්නි මේ නන්ද ගෝපල්ලා මේ සංයෝජනත්‍රයේ ක්ෂය කරලා නැවත පින්වත්නි සතර අපායට නොයන සුළු විදිහට රැකවරණයක් ලබාගෙන සෝවාන් ඵලයටපත් වුණා. දැන් සෝවාන් ඵලයටපත් වෙනකොට පත් වෙච්ච ශ්‍රාවකයා දන්නේ නැහැ තමන් සෝවාන් වුණා කියලා. නමුත් අර ධර්මය වැටහීම් වශයෙන් බලවත් වූ ප්‍රීතියක් උපදිනවා පින්නතුනේ, සිර කරගත නොහැකි තරමේ ප්‍රීතියක්. පින්වත්නි, එසේ ප්‍රීතිමත් වෙච්ච මේ නන්ද ගෝපල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයත් අරගෙන පින්නතුනේ විහාරයට බුදුරජාණන් වහන්සේ පසුපසින් යන්න පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි යම් සෑහෙන දුරක් වැඩම කරලා නැවතිලා නන්ද ගෝපල්ලට කිව්වා, නන්ද දැන් ඔබ නවතින්න කිව්වා. පාත්‍රය දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගත්තා. හොඳයි භාග්‍යවතුන් වහන්සේ කියලා නන්ද ගෝපල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පින්නතුනේ නැවතුණා. නැවතිලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ දෑසට පෙනෙන සීමාව ඉක්මවනකම් පින්වතුනේ දොහොත් මුදුනේ තියාගෙන වැඳගෙන හිටියා පින්වතුනේ. දොහොත් මුදුනේ තියාගෙන වැඳගෙන ඉඳලා අනෙක් පැත්ත හැරිලා පින්වතුනේ ගෙදරට එන්න පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ නොපෙනී යනකම් අනෙක් පස හැරෙව්වේ නැහැ බුදුරජාණන් වහන්සේට. නොපෙනී වඩින තුරාම බුදුරජාණන් වහන්සේ වැඳගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ නොපෙනී වැඩියට පස්සේ අනෙක් පසට හැරිලා ආපහු ගෙදරට එන්න පිටත් වුණා. නමුත් ගෙදරට එන්න උනේ නැහැ.
යම් කාරණයක් නිසා තරහකින් වෛරකින් ඉඳපු මිනිස්සෙක් ඊතලයකින් විදලා පින්නතුනේ මහමගදීම නන්ද ගෝපල්ලව මැරුවා. මොකද්ද මේකට කාරණේ? මේ ආසන්නේ තිබුණා පින්නතුනේ එක්තරා දියවිලක්. මේ දියවිලට පිරිස් දෙකක් පින්නතුනේ යම් ගැටලුවක් හදාගෙන පිරිස් දෙකක් අතර බෙදා ගැනීම සඳහා වාදයක් ભેදයක් තිබුණා. නමුත් අවසානයේ නීතිමය වශයෙන් පින්නතුනේ නන්ද ගෝපල්ලට මේ දියවිල අයිති වුණා. දියවිල නීතියෙන් නන්ද ගෝපල්ලට අයිති වුණාට ඒ දියවිල ගැන බලාපොරොත්තු තියාගෙන ඉඳපු අයගේ දියවිල ඉඩම නැති වුණාට හිතෙන් නැති වුණේ නැහැ. තමන්ගේ භූමියේ නැති වුණාට දියවිල නමුත් තමන්ගේ හිතේ තාම ඒ දියවිල තියෙනවා. මේක අපේ කියලා. මේක අපිට ඕන කියලා. පින්වත්නි අන්න ඒ තරහෙන් අන්න ඒ වෛරයෙන් ඉදපු එක මිනිස්සෙක් ඊතලයකින් විදලා අර නන්ද ගෝපල්ලව පින්නතුනේ මරලා දැම්මා. දානයට වැඩම කරපු ස්වාමින් වහන්සේලාගෙන් කිහිප නමක් මදක් පසු වෙලා වඩිනකොට උන්වහන්සේලා දැක්ක පින්නතුනේ නන්ද ගෝපල්ලගේ දේහය මලකඳ මහපාරි තියෙනවා. මේ ස්වාමින් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි අද අපි සියලු දෙනාටම දාන දීපු නන්ද ගෝපල්ලා ඔබ වහන්සේ එක්ක මගට ආවා. ඔබ වහන්සේ නවතින්න කිව්වා ඔහු වැඳලා නැවතුණා. දැන් අපි එනකොට ඔහු මරලා දාලා මහපාරේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නවතින්න කියලා නොකිව්වනම් නන්ද ගෝපල්ලා මැරෙන්නේ නැති වෙන්න තිබුණා. බුදුරජාණන් වහන්සේ නවතින්න කියලා නොකිව්වනම් නන්ද ගෝපල්ලා මැරෙන්නේ නැති වෙන්න තිබුණා. දැන් බොහෝ දෙනා හිතුවේ එහෙම අපරාධේ බුදුරජාණන් වහන්සේ නවතින්න කිව්වේ නැවතිච්ච නිසානේ ඔහුම මැරුවේ. දැන් අපිත් එහෙම හිතනවනේ නොඑක් අවස්ථාවල අපරාධේ තෙන්න ගිය හින්දානේ මැරුණේ. අපිට නවත්ත ගන්නයි තිබුණේ ওই විදිහට නොඑක් ආදි වශයෙන් අපි කියනවා. කරුණු හදනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම නතර කළා හෝ වේවා මම නතර නොකළා හෝ වේවා මැරෙනවා කියන එකෙන් නම් බේරෙන්න තැනක් මේ ලෝක ධාතුවේ කොතනකවත් නැහැ කිව්වා. දේශනාවේ කියනවානේ පින්වත්නි මේ මරණයෙන් බේරෙන්න කිසිම තැනක පුළුවන්කමක් නැහැ. කිසිම තැනක පුළුවන්කමක් නැහැ. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ටිතං මුංචෙය්‍ය යත්තට්ටිතං නප්පසහේත මච්චු න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ටිතං නප්පසහේත මච්චු. පින්වත්නි න අන්තලික්කේ මේ ආකාශෙත් තැනක් නැහැ. න සමුද්ද මජ්ජේ මහා සමුද්‍රය මැදත් තැනක් නැහැ. න පබ්බතානං විවරං පවිස්ස පර්වත කුහරයකට පර්වත ගුහාවකට ඇතුල් වුණාවත් තැනක් නැහැ. න විජ්ජති සෝ ජගතිප්පදේසෝ මේ ලෝක ධාතුවේ කොතනකවත් නැහැ. කුමක්ද? යත්තට්ටිතං නප්පසහේත මච්චු මරණයෙන් බේරෙන්න තැනක් මේක තැනකවත් නැහැ කිව්වා. ඒ නිසා මරණය මේ විදිහට බුදුහාමුදුරුවෝ නතර කරපු නිසා වුණා කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නන්ද ගෝපල්ලා ගැන භික්ෂුන් වහන්සේලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි
නන්ද ගෝපල්ලගේ පරලොව ගතිය මොකක්ද කියලා ඇහුවා. "ඒ ප්‍රනීත දානයක් 7 දිනක් තිස්සේ දීපු කෙනෙක්." අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, "මහණෙනි නන්ද ගෝපලුතෙම සංයෝජන ධර්ම 3ක් සිඳලීමෙන් නැවත සතර අපායට නොවැටෙන සුළු බවට පැමිණිලා නියත සම්බෝධි පරායන වූ සෝවාන් ඵලයටපත් වුණා." මෙන්න මේ කාරණේ මුල් කරගෙනයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෙර සඳහන් කළ ගාථාව. "දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පනවේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ." දිසෝ දිසං යන්තං කෛරා, දිසෝ දිසං හැම පැත්තකම කොයි පැත්තක බැලුවත්, මොන විදිහේ පැත්තක බැලුවත් පින්වතුනේ, මොනම පැත්තකවත් පින්වතුනේ දකින්න ලැබෙන්නේ නැති දරුණු සතුරෙක් ගැනයි මේ ගාථාවේ කියන්නේ. කවුද? වේරීවා පන වේරිනං, තමන්ට නරකක් නපුරක් අවැඩක් අනර්ථයක් අකටයුත්තක් කරපු කෙනෙකුට ආපිට අපි අකටයුත්තක් කරනවා නම්, අන්න ඒ කරන අකටයුත්තටත් වඩා අකටයුත්තක් කරන සතුරෙක් ගැනයි මේ කියන්නේ. දැන් අපිට ඔබ හිතන්නකෝ, කෙනෙකුට යමෙක් වරදක් අමුතුවෙන් කරලා නැත්තම්, වෛරයකින් යමක් කරලා නැත්තම්, අපි ඔහු වෙනුවෙන් යම් අකටයුත්තක් අපිට ලාභයක් පිණිස හරි කරනවා නම් ඒක ඒ තරම් දරුණු එකක් නෙවෙයි. විපාක වශයෙන් නෙවෙයි, කර්මයේ වශයෙන්. නමුත් අපිට නරකක් කරපු කෙනෙකුට අපි ආපිට නරකක් කරනවා නම් හැම වෙලාවෙම ඔහු කරපු නරකටත් වඩා අන්ත නරකක් තමයි අපි කරන්නේ. අපිට යමෙක් යම් අකටයුත්තක් අපරාධයක් කළා නම් එයා කරපු අපරාධයටත් වඩා අපරාධයක් තමයි අපි ඔහුට කරන්නේ. එතකොට ඒ අපරාධය ඊටාම දරුණුයි. හැබැයි දේශනාවේ කියනවා අන්න එහෙම කරන අපරාධයකටත් වඩා දරුණු අපරාධයක්ලු වරදේ පිහිටවපු හිත අපිට කරන්නේ. දැන් හිතන්නකෝ බලන්න මේක කොච්චරනම් බරපතලද කියලා. ඇයි එහෙම වදාලේ? පින්නතුනේ නන්ද ගෝපල්ලා සෝවාන් වෙලා හිටියේ. නන්ද ගෝපල්ලා පින්නතුනේ ඊතල පාර කාලා මැරුණත්, වියපත් වෙලා ගිලන් වෙලා මැරුණත් ඒ මරණය ලාමක මරණයක් නෙවෙයි. පාපී මරණයක් නෙවෙයි. මොන විදිහට මැරුණත් සතර අපායේ නොවැටෙන මරණයක්. දැන් කෙනෙක් බැලු බැලමට කියන්න පුළුවන් ඔන්න 7 දවසක් දන් දුන්නා, එච්චර පින් කරපු කෙනා මැරිච්ච හැටි, අකාලේ මැරුණා ඊතල පාරක් කාලා කියලා. සමහර විටකදී කෙනෙක් පිනට ගරහන්නත් පුළුවන් මේ කාරණේ මුල් කරගෙන. පින් කළා නම් කෝ රැකවරණයක්, පින් කළා නම් කෝ පිහිටක්. දැන් අදත් අපේ බොහෝ දෙනෙක් කියන්නේ පින් කරන අපිටමනේ කරදර. ඒ අය ඒ කරලා පින ගැන කලකිරෙනවා. පින්නතුනේ පින කියන්නේ අපේ විපාක නැති කරන එකක්වත්, පින කියන්නේ මැරෙන්නේ නැතුව ඉන්න තියෙන ක්‍රමයක්වත් නෙවෙයි. ලෙඩ වෙනවා කියන එක පින්නතුනේ පිනෙන් වහන්න බෑ. ඒවා ලෝකේ හැටි සංස්කාරයන්ගේ ස්වභාවයනේ. මේ සංකත ධර්මවල ලක්ෂණය. සංකතයන්ගේ හැටි. මේ උපාදානස්කන්ධ පංචකයක් පින්වත්නි නඩත්තු කරන එකේ විපාකය. එතකොට එදා ඒ නන්ද ගෝපල්ලා පින්නතුනේ සෝවාන් වෙලා ඊතල පාල කාලා මැරුණා. නමුත් නන්ද ගෝපල්ලා මොන විදිහට මැරුණත් පින්නතුනේ ඔහු හතර ආපායේ වැටෙන්නේ නැහැ. මොන විදිහට මැරුම් කෑවත් භව 7කින් එහා පැත්තේ පින්නතුනේ උපරිම වශයෙන් සසර වාසය කරන්නෙත් නැහැ. භව 7ක් ඇතුළත සංසාර දුකම කෙලවර කරනවා. එතකොට මැරුම් කාපු නන්ද ගෝපලු හට ඇත්තටම විපතක් වෙලා නැහැ. කොහොමත් මැරෙන එක මැරෙනවා.
හටගත්තු දේවල් නැසෙනවා කියන එක හොඳට තේරුම් අරන් ඉන්නේ. ඇත්තටම මේ ඊතල පාර නන්ද ගෝපල්ලට අපරාධයක් වෙලා නැහැ. ඒ ඊතල පාර නන්ද ගෝපල්ලට ලොකු විපතක් කරලා නැහැ. හැබැයි ඒ ඊතල පාර පින්නතුනේ විදපු මිනිස්සයාට ඒ විදපු මිනිස්සයා සතර අපායේ යන්නේ නැහැ කියලා රැකවරණයක් ලැබපු කෙනෙක්ද? නන්ද ගෝපලුතෙම මේ දිය විලක් නිසා පින්නතුනේ වෛර බැඳගෙන හිටියට මේ වෙනකොට නන්ද ගෝපල්ලා ධර්මයේ දැකපු ආර්ය ශ්‍රාවකේ කියලා මේ අඥානය දන්නේ නැණි. ආර්ය ශ්‍රාවකේ ඝාතනය කරපු කර්මය මොනතරම් දරුණුද? මොනතරම්නම් දරුණුද? ඒ හේතුවෙන් පින්නතුනේ අර පුද්ගලයා මරණින් මත්තේ පින්නතුනේ ඒකාන්ත කොට නිරේටම වැටෙනවා. නිරේටම වැටෙනවා. එතකොට බලන්න බැලූ බැල්මට මරුන් කෑවේ නන්ද ගෝපල්ලා සමහර විටකදී නන්ද ගෝපල්ලාව මරපු අර මිනිස්සයාට ඊතල පාර විදලා මැරුණට පස්සේ නන්ද ගෝපල්ලාව හරි සතුටක් දැනෙන්න ඇති. දැන් හරිනේ. දැන් ඉවරයිනේ ඔක්කොම. මන් දුන්න හරියටම වැඩේ කියලා හරියට සතුටු වෙන්න ඇති. හැබැයි මේ සතුට ලැබුවේ නන්ද ගෝපල්ලට අපරාධ කරලා කියලායි පෙනුනේ ඒ පුද්ගලයාට. හැබැයි ඇත්තටම නන්ද ගෝපල්ලට වෙච්ච අපරාධයක් නැහැ. අපරාධ කරගෙන තියෙන්නේ තමන්ටමයි. තමන්ටමයි. ඒකයි බුදුහාමුදුරුව වදාළේ අපරාධකාරයෙකුට තවත් අපරාධකාරයෙක් යම් අපරාධයක් කරනවද ඊටත් වඩා දරුණු අපරාධයක් කරනවලු දස අකුසල්හි පිහිටාගත්තු තමන්ගේ සිත තමන්ට. එහින්දා ඔබට හතුරු පිටින් ඇති. ඒ අයට ඔබට කරන්න පුළුවන් ලොකුම දේ ඔබව මරණ එක. අපි කොහොමත් මැරෙනවා. ඒක එහෙනම් අමුතු හතුරුකමක් නෙවෙයි පින්නතුනේ. හැබැයි ඔබ ඔබේ හිත හතුරෙක් කරගන්න එපා. මොකද ඒ හතුරෙක් වෙච්ච හිතකට පුළුවන් ඔබව නිරයේ දුක් විඳින කෙනෙක් බවට ඇදලා දාන්න. പ്രേත ලෝකවලට සෙමසොටු කන්න ඇදලා දාන්න පුළුවන්. අසුචි කාලා ජීවත් වන සත්වයෝ ඉන්නවා. අන්නේ ගොඩට ඇදලා දාන්න පුළුවන් හතුරු වෙච්ච ඔබේ හිතට ඔබව. එතකොට බලන්න පින්වත්නි වරදේ බැඳිච්ච වරදේ පිහිටවපු හිත කොච්චර නරකක් නපුරක් අපිට කරනවද? හැබැයි මේ හිතම යහපතෙහි යෙදුවොත් එහෙම නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ. හරියට මනා නිසි මාවතේ මේ හිත පිහිටවනවා නම් එසේ පිහිටුවන ලද්දා වූ මේ හිත තරම් යහපතක් වදාපු අම්මා කරන්නෙත් නැහැ පින්නතුනේ. එසේ යහපතේ පිහිටවපු සිත තරම් යහපතක් හදාපු පියතුමාවත් කරන්නේ වෙන කිසි නෑයෙක්වත් වෙන කිසි ඥාතියෙක්වත් හිතමිතුරෙක්වත් ඒ තරම් යහපතක් කරන්නේ නැහැ පින්නතුනේ. යහපතේ පිහිටවපු සිත තරම්. ඒ හින්දා ඔබ හැම වෙලාවකදීම විමසන්න ඔබේ සිත ඔබට සතුරෙක්ද ඔබේ සිත ඔබට කලන මිතුරෙක්ද කියලා. අනුන් ගැන විමසන එක පසක තබන්න. ලත් ඊ타ම කෙටි මේ ජීවිතයේ අනුන් ගැන කුමකට වෙහෙසෙනවද? මෙත් සිතකින් කල යුතු මඟ පෙන්වීමක් කරන්න. හැබැයි හැම මොහොතකම ඔබ ගැන විමසන්න. ඔබ ගැන විමසමින් පින්නතුනේ මේ මනා මාවතක තමන්ගේ හිත පිහිටුවා ගන්න. ධර්මයේ රැකවරණේ ලැබූ දාට එදාට පින්නතුනේ අපිට තැවෙන්න කම්පා වෙන්න දෙයක් නැහැ. මේ ලෝකයේ මොන විදිහට අපේ ජීවිත කෙලවර වුණත් එදාට අපිට තැවෙන්න කාරණයක් නැහැ. ඇයි? අපේ රැකවරණය අප විසින්ම සලසාගෙන අවසන් නිසා. එනිසා පින්නතුනේ පින්වත් සියල්ලෝ මේ දහම් පදේ හිතට ගන්න.
පිළිවෙත් පුරා ගන්න ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදීව කටයුතු කරන්න. සැමට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරමින් කටයුතු කළේ රත්නපුර ගිලීමලේ ඉඳුරුව පදිංචි පින්වත් ආනන්ද පියරත්න මහත්මාණන් ඇතුළු ඥාති පිරිස විසින්. අරමුණු අතරට එක්වෙන්නේ රත්නපුර හිදැල්ලන සීවලී හන්දිය පදිංචිව සිට මේට මාස 3කට පෙර මිය පරලොව සැපත් කුසුමා විලේගොඩ විශ්‍රාමලත් රත්නපුර දිසාපතිනී සොහොයුරියටත් වසර 7කට පෙර මිය ගිය නෙල්සන් විලේගොඩ මස්සිනාටත් වසර 3කට පෙර මිය ගිය රත්නපුර ගිලීමලේ ඉඳුරුව පදිංචිව සිටි එච් රොසලින් මෑණියන්ටත් වසර 22කට පෙර මිය ගිය ඒ මාටින් පියාණන් ඇතුළු මිය පරලොව සැපත් සියලු ඥාතීන්ටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන සියලු පින් කුසල් අනුමෝදන් වෙත්වායි ප්‍රාර්ථනා කරනවා. දිව්‍යමානුෂ්කාදී සැපතින් සැපතට පැමිණ උතුම් නිවනින් සැනසීමට පත්වේවායි ප්‍රාර්ථනා තබනවා. ධර්ම ශ්‍රවණේ කළ ලක්වැසිලෝ වැසි සියලු දෙනාට මේ කුසලයේ මේ ගෞතම බුදු සසුන තුලදීම මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස්ව රාග ද්වේෂ මෝහාදී කෙලෙසුන් කෙරෙන් නිදහස් වූ ශාන්ත නිවනින් සැනසීමට හේතු වේවායි පතනවා. අත්පත් කරගත් සියලු ධර්ම දේශනාමේ පින් කුසල් දේශකයාණන් වහන්සේටත් එමින්ම දේශකයාණන් වහන්සේගේ දෙමව්පියන්ටත් ගුරු උත්තමයන් වහන්සේලාටත් මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මගඵල නිවනින් සැනසීම පිණිස වේවායි පතනවා. මතුබුදු වන මෛත්‍රී මහ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු අල්පේ ශාක්‍ය වූද මහේ ශාක්‍ය වූද සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. දෙවියෝ දිව්‍ය අසීසුරින් වැඩෙත්වා ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කර ගැනීමෙන් නිවනින් සැනසෙත්වායි දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. පින්වතුනි රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. සියල්ලෝ සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ ඔබටත් ධර්ම ශ්‍රවණේ කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත්
අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. මෝහක්ඛයෝ නිබ්බානං